ඔන්න ඉතින් මට සෑහෙන කමෙන්ට්ස් ආවා මන්තරජන ආවා මාර විදිහට මගෙන් ඉල්ලලා තිබ්බා GTR R35 කියන කායක් ගැන ගන්න කියලා. ඉතින් ඔන්න ෆයිනලි අපේ Nissan GTR වාහනේ ගැන තියෙන ඔයගොල්ලන්ට රිවිව් එකක් විදිහට සහ අපි මේක කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා බලා ගන්න අපි හැමදේම අපි සුපුරුදු අපි කියන විදිහට. ඉතින් මම හැමතිස්සෙම කියනවා ඔයාට අපිට දවසක හම්බෙන්න තියෙනවා නම් අපිට පැදලා බලන්න ඕන නම් අපි යන්න එදාට දැනගෙන ඉන්න ඕන දේවල් ඔක්කොමත් එක තමයි අපි මේ නිපුලිත් කාස් බයි ඔටෝමොබයිල් SL කියන අපේ මේ YouTube ප්‍රෝග්‍රෑම් එකෙන් අපි හැමතිස්සෙම ඔයගොල්ලන්ට මතක් කරන්නේ. ඉතින් පොඩක් විශේෂතාවය මතක් කරන්න ඕනේ. ඉතින් අපිට අද මේ වීඩියෝ එකට ස්පොන්සර් කරලා තියෙන්නේ The Coffee මානෝ කියන මෙන්න මේ එස්ටැබ්ලිෂ්මන්ට් එක. ඉතින් මේ ස්ථානයේදී ගොඩක් වෙලාවට මෙන්න මේ GTR එක බලා ගැනීමේ හැකියාවක් අපිට හම්බ වෙනවා. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අනිවාර්යෙන් එන්න මේ කායක ඔයගොල්ලෝ අනිවාර්යෙන් S2 එකට දැක ගන්න ඕන විදිහේ කායකක්. මොකද අපි දැනටමත් කියන්න වචන නැති තැනකට අපි ගිහිල්ලා ඉන්නේ පුදුම සතුටක් තියෙන. ඒ වගේම මෙතනට ආවම අනිවාර්යෙන් මේගොල්ලෝගේ තියෙන රස කැම බීම ඔක්කොමත් අතදා බලලා කායකත් බලලා ඔයගොල්ලෝගේ දවස සක්සස්ෆුල් කරගන්න කියලා හිත කියන ගමන් වැඩේ පටන් ගමු. මේ නිපුලිත් කාස් බයි ඔටෝමොබයිල් SL. ඉතින් මේ ලෙජෙන්ඩරි කාර් එකට ලෙජෙන්ඩරි කතාවක් තියෙනවා. ඉතින් මේ වාහනේ අපි හිස්ටරි එක සහ ඕවර්විව් එක ගැන කතා කරලා පටන් ගත්තොත් එහෙම මේ R35 කියලා අපිට හම්බෙලා තියෙන අද කාර් එකට පොඩි යටකේ කතාවක් තියෙනවා. අපිට මුලින්ම මේ වාහන ටික හම්බෙන්නේ Skyline කියලා. ඉතින් මේ Skyline කියන වාහන අපිට 1969 ඉඳන් 1990 වෙනකම් බලා ගන්න පුළුවන් සහ මේ R35 කියන එකේ පළවෙනිම එකනා වෙන R31 එක අපිට 1985 සහ R32 කියන හරියට මීට අවුරුදු 4කට පස්සේ 1989 වල බලා ගන්න පුළුවන් එක සහ මේ සුපර් කාර් කිලර් කෙනෙක් වෙලා තියෙන GTR R35 කියන වාහනේ අපිට 2007 දී තමයි මුලින්ම බලා ගැනීම හැකියාවක් හම්බෙන්නේ. ඉතින් එදා ඉඳන් අද වෙනකන් තාමත් ලෝකේ ෆාස්ටස්ටම ප්‍රොඩක්ෂන් කාර්ස් වලින් එකක් විදිහට මේ GTR R35 කියන එක හම්බෙනවා. ඉතින් අපිට මේ වාහනේ ස්පෙක් කරලා එහෙම නැත්නම් අපිට ලබා ගන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. ඉතින් මේ අපිට පෙන්නේ ප්‍රීමියම් කූප් එක. ඉතින් අපිට මේක ගන්න පුළුවන් ට්‍රැක් එඩිෂන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම නිස්ම පැකේජ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් මේ වගේ ඔක්කොම ස්පෙක්ස් විදි 4ක් අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අපි දන්න විදිහේ Lamborghini, Ferrari, Audi, Mercedes Benz මේගොල්ලෝගේ හදන ඔක්කොම ලොකුම විදිහේ නැත්තම් most powerful වාහන වලට කම්පීට් කරන්න පුළුවන් විදිහේ මාර පිස්සු හැදෙන විදිහේ කන්ඩිෂන් එකක් නැසහ performance එකක් ඩෙලිවර් කරන්න පුළුවන් විදිහේ වාහනයක් තමයි මේ Nissan GTR R35 කියලා කියන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න අපි සාමාන්‍යයෙන් එක්ස්ටීරියර් ඩිසයින් එක සහ ඉන්ටීරියර් ඒ විදිහට යනවා වුණත් අද මුලින්ම අපි බලමු මේ වාහනේ මෙච්චර පවර්ෆුල් වෙච්ච මෙන්න මේ එන්ජින් එක මොකද්ද කියලා. ඉතින් මේ සුපර් කාර් කිලර් එකක එන්ජින් එක මොන වගේද කියලා තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක බැලුවම තේරෙනවා මේකේ මේ තියෙන පිස්ටන් ස්ට්‍රක්චර් එකේ හින්දා මේක මොන වගේ එන්ජින් එකක්ද කියලා. ඉතින් මේ අපිට හම්බෙන්නේ 3.8 ලීටර් V6 එන්ජින් එකක්. ඉතින් මේ වාහනේ ස්ටොක් කාර් එකක් විදිහට ගත්තොත් එimhe අපිට 545 වගේ හෝස් පවර් එකක් හම්බෙනවා. ඉතින් හැබැයි මේ වාහනයට ආවහම ඇත්තටම මේකේ මේ පොඩි සීක්‍රට් රෙසිපි එකක් හින්දා මේ වාහනේ 1000 හෝස් පවර් වෙනකන් අපිට ටියුන් අප් කරලා රීච් වෙන ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අපි අද මේ ගාල් තියෙන්නේ 1000 හෝස් පවර් GTR එකක්. ඉතින් ඒ වගේම මේකේ
460 නිවටන් මීටර් ටෝක් එකක් අපිට ගන්න පුළුවන් 3500 rpm එකකින්. හැබැයි ඒ අගයන් සම්පූර්ණයෙන්ම කුඩේ කුඩු වෙනවා මෙන්න මේ ස්පෙસિෆික් කාර් එකට ආවම. ඒ වගේම 0 to 100 යන්න අපිට යන්නේ තප්පර 3කටත් වැඩිය අඩු ප්‍රමාණයක්. ඉතින් ඕගොල්ලෝ අපි ඉස්සර ඩ්‍රයිවිං ප්‍රෙෂර් එකේදීත් අපි ඒව ගැන කතා කරමු. හැබැයි ඕගොල්ලෝ දක්කා අපේ ඉස්සෙල්ලා දාපු අපේ පොඩි ක්ලිප්ස් එකකින් මේක කොච්චර ෆාස්ට් වෙහිකල් එකක්ද කියලා. ඉතින් ඒ වගේම අපිට 340 මෙතක ස්පීඩෝමීටර් එක අපිට බලා ගන්න පුළුවන් වෙන නමුත් අපිට 315ක 20ක වගේ টොප් ස්පීඩ් එකක් රීච් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා මෙන්න මේ Nissan GT-R R35 කියන වෙහිකල් එකට. ඉතින් මේ එන්ජින් එකේ ටිකක් අපිට ස්පෙෂල් දෙයක් තියෙනවා කතා කරන්න. ඉතින් ඕගොල්ලෝ ලෝකේ දකින හැම GT-R එකම එන්ජින් එක හදලා තියෙන්නේ 4 දෙනායි. ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක් මේ වාහනේ එන්ජින් එක කවුද කියලා හදපු එක්කෙනා කියලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. hand built තනිකර අතින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක hand built by Nobumitsu Gozu කියලා එක්කෙනෙක් තමයි මේ වාහනේ හදලා තින්නේ. ඒ වගේම අපිට මෙන්න මෙතනට ආවම ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ ප්‍රීමියම් මිඩ්ෂිප් කියලා ඒගොල්ලෝ ගහලා තියෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් Nissan ලගෙන් ගන්න පුළුවන් ෆ්ලැග්ෂිප් සුපර් කාර් එක තමයි මෙන්න මේක. ඉතින් අපිට ඒ ෆ්ලැග්ෂිප් කියලා වචනේ පාවිච්චි කරන්නේ නැතුව මෙන්න මේ වගේ මිඩ්ෂිප් කියලා වචනයක් මේගොල්ලෝ මෙතන පාවිච්චි කරලා තිනවා. ඒ වගේම මෙන්න මෙතනින් මෙන්න මේ කාබන් ෆයිබර් කොම්පොසයිට් කියලා මේ සම්පූර්ණ ඒරියා එකම අපිට මේ වගේ කාබන් ෆයිබර් වලින් ඉන්ක්ලූඩ් කරලා තිනවා කියන එක අපිට එතනින් ඒගොල්ලෝ පෙන්නලා තිනවා. ඉතින් අපි කතා කරන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් මේකේ ෆියුල් කන්සම්ප්ෂන් එක ඔයා මොන විදිහකට පැද්දත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ත් 4ත් වගේ අගයකට තමයි රීච් වෙන්නේ මෙන්න මේ GT-R එක. ඒ වගේම අපි ෆුල් ටැන්ක් ගහනවා නම් මේ GT-R එකට සාමාන්‍යයෙන් 10000 11,000 අතර ප්‍රමාණයක් යනවා ෆුල් ටැන්ක් එකක් වලට රීච් වෙන්න. ඒ වගේම ඔයා සර්විස් එක කරනවා නම් මේකේ තියෙන බ්‍රේක් ඔයිල් අරවා මේ ඔක්කොම ටික මාරු කරලා ඔයාට මේ වාහනේ හැමදාම ඒ විදිහේ මේන්ටේන් කරගන්න ඔයාට 1,70,000ක් විතර මුදලක් වියදම් වෙනවා මේ GT-R R35 එකේදී. ඒ වගේම අපිට මේක 6 forward gear system එකක් විතර තමයි හම්බෙන්නේ paddle shifters උත් එක්ක. ඒ වගේම all wheel drive system එකක් තියෙන. ඉතින් ආයෙත් ගන්න පුළුවන් මැක්සිමම් ග්‍රිප් එක අපිට ඕනම ස්පීඩ් එකකදී අරගන්න පුළුවන් විදියට තමයි මේ එන්ජින් එකේ ඩ්‍රයිව් ට්‍රේන් එක සහ ගියර් බොක්ස් එක හැදිලා තියෙන්නේ. ඒත් එක්කම අපි වාහනේ එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරන්න පටන් ගමු. ඉතින් මට අමුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕන ඩිසයින් එකක් නෙමෙයි තියෙන්නේ. හැබැයි අපිට 2012 13 වගේ ඒ වලින් පස්සේ නැත්නම් 2007 ඉඳන් 2012 13 වගේ අයිටෙන් පස්සේ ආපු ෆේස් ලිෆ්ට් ඩිසයින් එකේ තමයි මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපිට LED ලස්සන ලයිට් සිස්ටම් එකක් හම්බ වෙනවා. ඉතින් මම මේ වාහනේ එක්ස්ටීරියර් ඩිසයින් එක ගැනීම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ අපි හැමෝම ආදරය කරන කවුරු ක්‍රිටිසයිස් කරන්නේ නැති විදිහේ ඩිසයින් එකක් තියෙන වාහනයක්. ඉතින් අපිට අපේ හෙඩ්ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන ෆොග් ලයිට් එක වගේ මෙතනින් LED ලයිට් බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඒ වගේම අලුත් ඩිසයින් එකේ මෙන්න මෙතනින් මෙන්න මේ වගේ ග්‍රිල් එක තමයි අපිට බලා ගන්න පුළුවන්කමක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ GT-R කියන්නේ ඉතින් ජපනීස් වෙහිකල් එකක්. ඒ වගේම අපිට ගොඩක් මොඩිෆයි කරන්න පුළුවන් විදිහේ වෙහිකල් එකක්. ඉතින් මේ වාහනේ fully carbon fiber hood එකක් අපිට හම්බෙලා තියෙනවා. මෙන්න මේ වගේ air intakes දෙකකුත් එක්කම ඉතින් ඒත් එක්කම අපි ටක් ගාලා ඔන්න ඔය ටික තමයි අපිට මූණේ ඉස්සරහින් කතා කරන්න තියෙන්නේ. ඉතින් ටක් ගාලා side view එක ගැන කතා කරන්න පටන් ගමු. ඉතින් අපිට huge tires අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මම හරියටම මේක බලලා කියන 285 35Z R20 inch wheels තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒ වගේම Nissan Brembo brakes අපිට හම්බෙලා තියෙනවා. අපිට stock GT-R එකට හම්බෙලා තියෙනවා. ඒ වගේම ceramic braking අපිට මේ වාහනේ ඕන විසින් මේකේ performance වැඩි කරන්න පුළුවන් විදිහට මේ වාහනේට include කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් 11 meters වගේ turning radius එක තමයි මේ වාහනට හම්බෙන්නේ. ඉතින් ටක් ගාලා එක ළඟ කපා ගන්න පුළුවන් හැකියාවක් අපිට හම්බෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේ වගේ හැකියාවක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ වාහනයකින්. ඒ වගේම ඉතින් අනිවාර්යෙන් මේක ස්පෝර්ට් කාර් එකක්. ඉතින් මේක පර්ෆෙක්ට් ඒරෝඩයිනමික් විදිහට හැදිලා තියෙන ස්පෝර්ට් කූප් එකක් විදිහට තමයි මේ වාහනේ මේ ඩිසයින් එක අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒකට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් විතර ගත්තොත් ඉතින් අපිට වියතක්වත් නැහැ. ඇත්තටම කිව්වොත් ඉතින් like 110 mm වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තමයි අපිට මේ වාහනේ හම්බෙන්නේ. ඉතින් අපිට ලස්සන විතර මේ GT-R කියලා පේන විදිහේ ට්‍රිම්ස් අපිට හැමතැනම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට retractable mirrors හම්බෙලා තිනවා. ඒ වගේම මේකේ door handle එකට ආවම අපිට ටිකක් interesting අපේ normal වගේ මෙහෙම door handles වගේ නෙමෙයි තියෙන්නේ. මේක මුලින්ම මෙන්න මේක ඇතුළට ඔබලා මෙහෙම එළියට දාලා තමයි මේකේ අපිට open කරන්න තියෙන doors. ඉතින් ඒ වගේම අපිට මෙතනින් වාහනේ lock unlock කරගන්න ඒ function එක හම්බෙලා තිනවා. ඒ වගේම obviously a sport car. ඉතින් අපිට frameless doors තමයි මේ වාහනේ හැමතැනම බලා ගැනීමට හැකියාවක් හම්බෙන්නේ. ඉතින් ඒ තියෙන ඒ ඩිසයින් එකත් එක්ක අපි එහෙමම එමු පිටිපස්සට. ඉතින් අපිට මෙන්න මෙතන මේ වගේ ලස්සන රිෆ්ලෙක්ටර් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් වගේ ෆියුල් කැප් එක බලන්න පුළුවන් obviously. ඉතින් මේක පිටිපස්සට ආම ඉස්සරහා වගේ මේකට ගැලපෙන විදිහේ ඕන විසින් මෙන්න මේ වගේ කාබන් ෆයිබර් ස්පොයිල් එකක් එක්ක
මේ ඇවිල්ලා තියෙන බූට් එක අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට අපි රියර් ඩිසයින් එකට ආවම ඉතින් එලගන්ට ඉතින් අපි R34 එකෙත් අපිට මේ වගේ ඩිසයින් එකක් බලගන්න පුළුවන්. R33 එකෙත් මෙච්චර මෙලගන්න නැතුණා. මේ වගේම මේ COD lights COD brake lights අපිට බලාගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒකටම ගැලපෙන විදිහේ COD exhaust අපිට මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට හම්බෙලා තියෙනවා. ඉතින් අපි obviously මේකේ exhaust horn එක අනිවාර්යෙන් අහන්න ඕන දෙයක්. ඉතින් ඒකට ගැලපෙන්න අපි exhaust horn එක කොහොමද කියලා පොඩ්ඩක් අහලා බලමු. ඉතින් අපිට මේකේ බූට් එක ඕපන් කරගන්න තියෙන ලේසිම විදිහ තමයි කී එකෙන් ඕපන් කරගන්න තියෙන එක. ඉතින් අපිට මෙන්න මේ වගේ බූට් ස්පේස් එක තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ඇත්තටම හැබැයි මෙතන තියෙන මේ හම්ප් එක ගොඩක් ලොකුයි. ඉතින් අපි මෙහෙම උස්සලා තමයි දාගන්න ඕනේ. හැබැයි ඉතින් තරමක ප්‍රමාණයක බූට් ඒරියා එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ලොකෝට කම්ප්ලේන්ට් කරන්න දෙයක් නැහැ. හැබැයි අපිට හම්බෙලා තියෙනවා. ඉතින් හැබැයි මේක ඇත්තටම වාහනට මුකුත් දාගන්න ඉතින් අමාරුයි අපි අදහන්. ඒ වගේ වාහනයක බඩු පටවන් යන කවුරුත් ගන්න නැහැ. ඉතින් අනිවාර්යෙන් ඒ හින්දා ඒක ගැන අපිට කම්ප්ලේන්ට් කරන්න පුළුවන් කමක් ඇත්තටම මේ වාහනේ නැහැ. ඉතින් ওই ටික තමයි අපිට මේන්ලිම වාහනේ එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඔහොම අපිට අක්කලා පයිමු අපේ ඉන්ටීරියර් එක මොන වගේද කියලා. ඉතින් අපිට එක්ස්ටීරියර් එක වගේම දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඉන්ටීරියර් ටික. ඉතින් මුලින්ම නෝටිස් වෙන දේ තමයි නෝට් වෙන දේ තමයි එක්ස්ටීරියර් එකට ගැලපෙනම විදිහේ ලස්සන ෆැන්සි ඉන්ටීරියර් එකක් අපිට හම්බෙලා තිනවා. ඉතින් අපි මුලින්ම වාහනේ ස්ටාර්ට් කරගෙන යමු. ඉතින් අපිට ස්ටාර්ට් ස්ටොප් බටන් එක මෙන්න මෙතනින් තමයි හම්බෙන්නේ. පර්ෆෙක්ට්. ඉතින් අපිට රම්බල් එකක් දැන්ටමත් ඇහෙනවා. කතා කරන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි සුපුරුදු විදිහට දකුණින් ඉඳන් වම් පැත්තට කතා කරන්න පටන් ගමු. ඉතින් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ මේ තියෙන perfect built-in quality එක. ඉතින් අපිට මෙතනින් leather mix leather තමයි ගොඩක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේ වගේ plastic points බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ටිකක් අපිට හැම එදිනෙදා usual වාහන වලට වඩා ටිකක් වෙනස් විදිහේ ඉන්ටීරියර් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් අපිට එදිනෙදා වාහන වගේම අපිට windows lock කරන එක සහ මේකේ two door vehicle එකේ ඉතින් මේකේ windows දෙකයි අපිට හම්බෙන්නේ. ඒ දෙක අපිට automatic හම්බෙලා තියෙනවා. lock unlock button හම්බෙලා තියෙනවා. හැබැයි අපිට door එක අරින්න පුළුවන් handle එකක් මොකද හම්බෙන්නේ නැහැ. මෙන්න මෙතනින් මේ තියෙන මේ මේකෙන් තමයි අපිට හම්බෙන්නේ එක. ඒ වගේම අපිට හැම GTR එකටම අපිට Bose Nissan ලගේ Bose sound system එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම normal වාහන වගේම AC luggers හතරක් අපිට හම්බෙලා තිනවා. මෙතනින් අපිට driver oriented දෙකයි. මෙන්න මෙතනින් තවත් දෙකක් අපිට හම්බෙලා තියෙනවා passenger පේන විදිහට. ඉතින් ඒත් එක්කම GTR steering wheel එකට ආවහන් පස්සේ ගොඩක් buttons එක්ක අපිට paddle shifts හම්බෙලා තියෙන fancy steering wheel එක අපිට හම්බෙලා තියෙනවා red lining උත් එක්ක. ඉතින් අපිට ඒක මේ interior එක spec කරද්දී ඒක ලස්සන spec කරගන්න පුළුවන්. ඉතින් අපිට multi function කියන්නේ ඇත්තට multi function දෙකක් නෙමෙයි මේක ගොඩක්ම තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේකේ infotainment system එකේ නෑ සාමාන්‍ය අපේ volume up down කරගන්න ඒ options ටික අපිට මෙතනට හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් අපිට cruise control ඕන options ටික හම්බෙලා තියෙනවා. ජපනීස් වාහන වගේම දකුණු පැත්තේ steering signal lights දාන එක වම් පැත්තෙන් wipers control කරන එක ඒ ටික හම්බෙලා තියෙනවා. ඉතින් එතනින් මෙතනට ආවම අපිට අපේ mirrors control කරගන්න පුළුවන් විදිහේ knobs ටික හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ buttons දෙකෙන් අපිට මෙන්න මේ cluster panel එකට මෙන්න මෙතන තියෙන මේ පල්ලෙහා screen එක අපිට වෙනස් කර ගැනීමේ හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම විතර පල්ලෙහා බඩ් එකෙන් එක 0 කරගන්න පුළුවන්. ඉතින් ගේජ් ක්ලාස් එකට ආපු ඉඳන් මම ඒක මේ විදිහටම කතා කරන් පටන් ගන්නවා. ඉතින් 340 වෙනකන් අපිට ගේජ් මීටර් එකේ බලා ගන්න පුළුවන්. නැත්නම් ස්පීඩෝමීටර් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට rev count එක all the way up to 8000 වෙනකන් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට normal fancy විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මෙතනින් ගියර් එක මොකක්ද අපි දාලා තියෙන ගියර් එක කියලා බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම normal අපිට temperature එකයි fuel meter එකයි හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ආයිත් මෙහාට ආවහම අපිට normal වාහන වල දැක ගන්න පුළුවන් තියෙන විදිහක් තියෙන. හැබැයි මෙන්න මෙතනට ආවම අපිට ඔන්න ටිකක් වෙනස්ම විදිහේ feature එකක් තමයි හම්බෙලා තියෙන්නේ. මේ GTR එක අර robust category එකට ඒ කියන්නේ ඔයාට හැම දෙයක්ම මේකේ feel වෙන විදිහට ඔයා accelerate කරන එකද ඔයා brake කරන එකද ඔයා shocks වලින් නැත්නම් මොකක් හරි වලකින් දානවා වගේ shocks කොහොමද තියෙන්නේ ඒ හැම දෙයක්ම අපිට feel වෙන විදිහට හැදිච්ච වාහනයක් කියලා කියන්න පුළුවන් මේ GTR එක. ඉතින් අර comfort කියන තැනට මේක ගොඩක්ම reach වෙලා නැහැ. හැබැයි absolute driving performance සහ pleasure කියන තැනට තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් අපිට touch screen එක තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ ඔක්කොම අපිට එකෙන් එකට fuel flow engine oil විතර fuel flow කියන මේ අපි පාගනකොටත් ඒව සම්පූර්ණයෙන් react කරන විදිහට තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔයාට ඕන නම් ඔයා කැමති විදිහකට මේ තියෙන ස්ක්‍රීන්ස් ටික ඔයාට
කස්ටමයිස් කර ගැනීම හැකියාවක් තියෙනවා. ෆියුල් රේන්ජ් එක ඊට පස්සේ මෙතනට ආයෙත් આવොත් එමන් टॉप ස්පීඩ් එක, ෆියුල් රේන්ජ් එක, බූස්ට් එක කොච්චරද, එතකොට ඇක්සලරේට් කරනකොට බූස්ට් එක වෙනම පෙන්නනවා. ඒ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ ගොඩක් අපිට ඔයා කැමති විදිහකට මේක ලස්සනට හදාගැනීමේ හැකියාවක් තියෙනවා. එතනින් පල්ලෙහාට ආවම ටිකක් අර අද කාලේ දකින්න ලොකු ෆැන්සි වාහනවල වගේ ටච් ස්ක්‍රීන්ස් අරව මේව මුකුත් නැති වුණාද මෙන්න මේක තමයි අපිට හම්බෙන එකම ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. ඉතින් අපිට ඒකෙන් අපිට සිංගල් ක්ලයිමේට් කන්ට්‍රෝල් එක සහ අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට අදාළ ඒවා ටික හම්බෙලා තිනවා. ඒත් එක්ක මෙන්න මෙතනින් පල්ලෙහාට ආවම ටිකක් ෆැන්සි විදිහේ මෙන්න මේ knobs තුනක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මෙන්න මෙතනින් අපිට මේ වගේ buttons තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බටන් එකෙන් අපිට ට්‍රාන්ස්මිෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන්නේ ඒක අපිට වෙන වෙනම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් buttons තුනක් විදිහට තියෙන්නේ. ඉතින් ඔයාට මේක උඩ හෝල්ඩ් කරන් හිටියම ඒක R එකට වැටෙනවා. ඒ විදිහට අන්න R එකට වැටෙනවා. එතකොට ඒ කියන්නේ GTR මේකේ සම්පූර්ණ අල්ටිමේට් පර්ෆෝමන්ස් එක එළියට ගන්න පුළුවන් විදිහට මේකේ පර්ෆෝමන්ස් එක දැන් ඔයාලට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඩැම්පර් සෙටින්ග්ස් වලත් අපිට ඒක හෝල්ඩ් කරන් හිටියම R වල වැටෙනවා. ඒ කියන්නේ ඔන්න GTR එකේ true potential එක ගන්න පුළුවන් විදිහට ඩැම්පර් සෙටින්ග්ස් වගේ වෙලා තියෙන්නේ. නැත්නම් ඔයාට ඕන ඒක කම්ෆර්ට් එකට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ආයිත් ඔන්න දැන් කම්ෆර්ටබල් මොඩල් එක තියෙන්නේ. ඒතර ඔයා normal high එකෙන් යන්න ඕනේ නැතු වුණාම ඒක යන්න පුළුවන්. හැබැයි මෙන්න මේ තියෙන්නේ VDCA. නැත්නම් හයිට බැලුවොත් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් traction control වගේ. ඉතින් vehicle dynamic control. ඉතින් මේක Nissan company එකෙන් කියනවා මේක ඔයා R වලට දැම්මොත් ඒගොල්ලන්ගේ warranty claim එක නැති වෙනවා කියලා. මොකද ඒකෙන් වෙන්නේ ultimate potential එක මේ කාර් එකේ release කරනවා කියන එක. හැබැයි ඉතින් අනිවාර්යෙන් මේ වගේ වාහනයක් අනිවාර්යෙන් drive කරන්න ඕන වාහනයක්. ඉතින් කවුරුත් ඒක ගැන හිතන්නේ අනිවාර්යෙන් R වලටම දානවා. ඉතින් ඒත් එක්ක මෙහෙම පිටිපස්සට ආවම මෙන්න මෙතනින් අපිට engrave කරලා තියෙනවා ලස්සන මේ Bose sound system එක තමයි මේකේ තියෙන්නේ කියලා. ඒ වගේ මෙතන CD play එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉතින් කවුරුත් මේක CD ගන්න හිටින්නේ මේක ගොඩක් move වෙන්නේ නැත්තම් මෙන්න මෙතනත් අපිට චූටි compartment store එකක් විදිහට පාවිච්චි කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒකට ගැලපෙන විදිහට වාහනේට ගැලපෙන විදිහේ මෙන්න මෙතනින් engrave කරලා තියෙනවා යන්න ඕන විදිහ. මෙන්න මේ වගේ ගියර් සිස්ටම් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපිට මැනුවල් වලට ඉපෙත්තෙන් දාන්න පුළුවන්. ඒත් කවුරුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට පැඩල් ෂිෆ්ට් වලින් ඒක පාවිච්චි කරන්න පුළුවන් හින්දා. ඒ වගේම අපිට මෙතන මේ ස්ටාර්ට් ස්ටොප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ ස්ටාර්ට් ස්ටොප් එකේ ලස්සන දෙයකට තියෙන්නේ. ඕන දැන් ඒක ඔෆ් එකේ තියෙන්නේ. ඒක මම ස්ටාර්ට් කරනකොට ඔන්නම ස්ටාර්ට් කරනකොට මුලින්ම ලොක් එකේ තියෙන්නේ. හැබැයි ස්ටාර්ට් ස්ටොප් එක එබුව ගමන් අරලා on ලස්සන්ට පෙනවා. ඉතින් අර ඒ වගේ ෆීලින් එකක් ලස්සන්ට දෙන්න ලෑස්තිලා තියෙනවා. අපිට මුලින්ම ස්ටාර්ට්අප් එක ගත්ත ගමන් GTR ලෝගෝ එක ලස්සන්ට ස්ක්‍රීන් එකෙන් පේනවා. ඉතින් ඒ වගේ දේවල් ඔක්කොමත් එක්ක තමයි අපිට මේ වාහනේ ඉන්ටීරියර් එක හම්බෙන්නේ. ඉතින් අපි ඒත් එක්කම වාහනේ පොඩ ප්‍රැක්ටිකැලිටි පැත්ත කොහොමද කියලා බැලුවොත් එහෙනම් අපිට මෙන්න මෙතනින් පොඩ්ඩක් නිකන් අර බෑග් එකක් වගේ අපිට පොඩි කම්පාර්ට්මන්ට් ස්ටෝර් එක ඒරියා එකක් හම්බෙනවා. ඒකෙන් මම ඉස්සලා කිව්වා වගේ මෙතනින් බලාගෙන හැකියාවක් තියෙන. ඊට අමතරව කප් හෝල්ඩර්ස් දෙකක් සහ පොඩි මෙන්න මේ වගේ කම්පාර්ට්මන්ට් ස්ටෝර් එකක් බලා ගන්න පුළුවන් කම හැකියාවක් අපිට තියෙනවා. ඉතින් මේ වගේ වාහනයක අපි ගොඩක් ඒ වගේ දේවල් ගැන බලාපොරොත්තු වෙන්නේ කම්ෆර්ට් සහ ප්‍රැක්ටිකැලිටි කියන එක අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ඕන පියර් ප්ලෙෂර් එක. ඉතින් අපිට normal කැබි හෝල්ඩ් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි හම්බෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඕනම එක්කෙනෙක්ට පදින පුළුවන් විදිහේ ලෙග් රූම් එකක් සහ හෙඩ් රූම් එකක් හම්බෙලා තියෙනවා. හැබැයි පිටිපස්සේ කට්ටියට ටිකක් අමාරු. අපි දැන් පිටිපස්සට පැනලා බලමු කොහොමද පිටිපස්සේ යන එක්කෙනෙක්ට මේකේ තියෙන ප්ලෙෂර් එක කොහොමද කියලා. ඉතින් අපිට මේ බකට් සීට්ස් හම්බෙලා තියෙන හින්දා අපේ බොඩි රෝල් එක අඩු කරගන්න පුළුවන් විදිහට ලස්සන්ට ඒ සිස්ටම් එක හැදිලා තියෙනවා. ඉතින් හොඳ හයි ක්වොලිටි මැටීරියල්ස් වලින් තමයි මේ ඉන්ටීරියර් එක හැදිලා තියෙන්නේ. ඉතින් උඩට ආවම ඉතින් සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් විදිහේ normal lights අරම මේවා සෑහෙන්න බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වාහන ඉස්සර සීට්ස් දෙකටම අපිට සීට් හීටර්ස් ඔප්ෂන් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක බටන් එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ සීට් එකේම තමයි වෙනම බටන්ස් අපිට කොහෙවත් හම්බෙලා නැහැ. ඉතින් ඒක සීට් එකේම අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමම ටක් ගාලා පැනලා බලමු පිටිපස්සට කොහොමද මේකේ පිටිපස්සට යනකොට වැඩේ වෙන්නේ කියලා. ඉතින් මේ වාහනේ ඉස්සර සීට්ස් දෙකටම අපිට සාමාන්‍යයෙන් normal පොඩි knob එකක් වගේ බලා ගන්න පුළුවන්. හැබැයි මේක ඉලෙක්ට්‍රික් knob එකක්. ඉතින් ඉතින් අපිට සීට්ස් දෙකටම ඉලෙක්ට්‍රික් සීට්ස් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් 1 2 3 4 5 6 7 8 වේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේකක්. ඉතින් අපිට මෙන්න මෙතන පොඩි knob එකක් තියෙනවා. මේ knob එක මෙහෙම උස්සලා පහත් කරලා පිටිපස්සට යා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙත් මේක අපිට පස්සට කරගන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මම ඉන්න පොසිෂන් එකේ නම් මට ටිකක් සාමාන්‍යයෙන් යන්න පුළුවන්. හැබැයි මේ මට වඩා උස එක්ක යනවා ටිකක් පිටිපස්සේ නම් යන්න අමාරුයි. ඒ වගේම මේ වාහනේ තියෙන මේවත් එක්ක එහෙම මෙහෙ ගිහලා පොඩක් ඔළුව වදින්න තියෙන අවස්ථාව සෑහෙන වැඩි. ඒත් යන්න දින එක්කෙන් නම් අනිවාර්යෙන් මැරුණොත් කමන්නේ නැහැ කියලා මේ වගේ කාර් එක යනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේක ඒ විදිහට යන්න පුළුවන්. ඉතින් අපිට Bose subwoofers එක ස්පීකර්ස් මෙතනින් හම්බෙලා තියෙනවා. අපිට සිංගල් කප් හෝල්ඩ් එකක් මෙතනින් හම්බෙලා තියෙනවා. අනිත් ඔක්කොම ඉස්සරහගෙන තමයි තරමක් කම්ෆි සීට්ස් හම්බෙලා තියෙනවා. ලෙදර් සීට්ස් තමයි පිටිපස්සට හම්බෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපිට හැබැයි
ලොකු හෙඩ්රූම් එකක් නම් කීරවත් හම්බෙන්නේ නැහැ. ඒ වගේම සීට් එක පස්සට කරන්න වෙන හින්දා ලොකු ලෙග් රූම් එකකුත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා 4 ඇඩල්ට්ස් ලට මේ වාහනේ එච්චර මැච් වෙන්නේ නැහැ. හැබැයි යන්න ඕන නම් යන්න බැරි කමකුත් නැහැ. ඉතින් මේ වාහනේ ඇත්තටම මේ මම පදිනවට වඩා නම් ඕන පදින එක තමයි ගොඩක්ම වටින්නේ සහ බලන්න ඕනේ. ඒනොට අපි for the sake of the review අපි පොඩ්ඩක් පැදලා බලමු කොහොමද කියලා. ඉතින් අපිට usual විදිහට අපි normal වාහනවල වගේම තමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපිට ඔයාට ඕන නම් හැමෙන් යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාට ඊට පස්සේ වල වලින් දානකොට ඉතින් චුට්ටක් තේරෙනවා නැතුව නෙවෙයි. හැබැයි මට එතන ධර්ම ගානේ ගියර් එකක්වත් මාරු කරගන්න බැරි වුණා. මට එතන ධර්ම ගානේ ගියර් එකක්වත් මාරු කරගන්න බැරි වුණා. පැද්ද ඇති අපි ටක් ගාලා බලමු ඕන මේ වාහනේ කොහොමද මේකේ true potential එක එළියට දාන්නේ කියලා. ඉතින් අපි වාහන පොඩ්ඩක් අඩු වෙන පැත්තකට ගිහිල්ලා පොඩ්ඩක් ගිහිල්ලා බලමු කොහොමද මේ GTR R35 එකේ ride experience එක passenger කෙනෙක්ට කියලා. ඉතින් ගිහිල්ලා බලමු කොහොම වෙන්නේ කියලා. එතනදිත් අපි 120 40 60 කින රේන්ජ් එකට ආවා. ඉතින් ඔය ටික තමයි අපිට මේ legendary Godzilla ගේ ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොකද කියන්නේ කියලා හිතලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් අපි ටක් ගාලා පයිමු අපේ නිපල් ස්කෝර් එකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි කරන හැම වීඩියෝ එකක්ම අපි ස්කෝර් කරනවා අපේම රේටින් එකකට. ඉතින් අපි design, performance, practicality, comfort සහ price කියන මෙන්න මේ factors පහ උඩ අපේ හැම වාහනේම අපි rank කරනවා. ඉතින් මේ වාහනේ ගෙනාම design no doubt මේක legendary car එකක්, timeless car එකක්. 2007 ඉඳන් 2019 2020 වෙනකම්ම ලොකු changes අපිට මේ body style එකේ බලා ගන්න පුළුවන් විදියක් හම්බෙන්නේ නැහැ. ඒ වුණත් එදා ඉඳන් අද වෙනකම්ම හැමෝම මාර විදිහට ආදරය කරන විදිහේ වාහනයක්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් 9.5 out of 10 වගේ අගයක් මම දෙන්න කැමතියි මේ design එකට. ඒ වගේම design performance 10 out of 10 මට ඉතින් ගැන මුකුත් කියන්න දෙන්නේ නැහැ. මොකද ඕගොල්ලොන්ට පල්ලෙන් කමෙන්ට් කරන්න පුළුවන් මම දුන්න අගය මේකට unfair නම්. ඉතින් ඊට පස්සේ design performance practicality කියන එකට ආවම අපි ඉතින් මේ වාහනේ purchase කරන මේ වාහනේ පදින්න practicality එක බලාගෙන නෙමෙයි. අපි මේකෙන් keels එකට යන්නේ නැහැ. අපි බඩු ටික ගන්න. ඉතින් අපි මේක අනිවාර්යෙන් track එකකට පැදලා නැත්නම් හැමෝටම පේන්න ඇරලා දාලා යන්න පුළුවන් විදිහේ වාහනයක් මේක. ඉතින් practicality පැත්තට ආවම
මට 4 වගේ අගයක් තමයි දෙන්න පුළුවන් වෙන්නේ. මොකද මේක ප්‍රැක්ටිකල් විදිහට ඔයගොල්ලෝ දැක්ක බූට් ස්පේස් එක මොන වගේද, ඊට පස්සේ අපිට ඇතුලේ හම්බෙන ස්ටෝරේජ් ඒරියාස් මොන වගේද කියලා. ඉතින් 4 වගේ අගයක් තමයි හම්බෙන්නේ. ඒ වගේම අපිට ලොකු ප්‍රැක්ටිකල් ඔප්ෂන්ස් අපිට හම්බෙලා නැහැ. ඔක්කොම බටන්ස් තමයි තියෙන්නේ. ඒක අවුට්ඩේටඩ් සිස්ටම් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් මිනිස්සුන්ගේ තියෙන ආදරේ කවදාවත් මේ වාහනේ නැති වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම ඩිසයින්, පර්ෆෝමන්ස්, ප්‍රැක්ටිකැලිටි, කම්ෆර්ට් කියන ෆැක්ටර් එකට ආවම අපිට ඇත්තටම ලොකු කම්ෆර්ට් එකක් මේ වාහනේ බලා ගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට හැබැයි පොඩි ඔප්ෂන්ස් ටිකක් අපිට හම්බෙලා තිනවා. කම්ෆර්ට් කියන ඒ ෆැක්ටර් එක ලබා ගන්න පුළුවන් විදිහ අපේ ඩැම්පර් සෙටින්ග්ස් වෙනස් කළේ. ඒත් අපිට ලොකු එජ් එකක් ඒ පැත්තට යන්න බෑ. ඉතින් කම්ෆර්ට් කියන එකට මම සාමාන්‍යයෙන් ලොකුවට මේ වාහනේ පදින කෙනෙක් අනිවාර්යෙන් යාගේ මයින්ඩ්සෙට් එක මෙන්න මේ වගේ කම්ෆර්ට් එකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ කියන තැනට ඇවිල්ලා තමයි මේ වාහනේ පර්චේස් කරන්නේ. ඉතින් ඒකට ගැලපෙන්න 5 out of 10 වගේ අගයක් මම මේ වාහනේ දෙන්න කැමතියි. ඉතින් ඒ වගේම ප්‍රයිස් එකට ආවහම ඉතින් මේක one of a car. ඉතින් ඔයා මොන සුපර් කාර් එකක් ගත්තත්, ඔයා මොන විදිහේ වාහනයක් ගත්තත් මේකට හම්බෙන වැලියු එක අනිත් වාහන වලට වෙනස්. ඉතින් මම මේ වාහන ජාතියේ මේ වෙලාවේ යන මාකට් එකේ ඇත්තටම කිසිම වාහනයක් විකුණන්න නැහැ. ඒ නමුත් මම මේ වාහනේ එස්ටිමේටඩ් වැලියු එකක් විදිහට එන්න පුළුවන් අගයක් මම පල්ලෙහෙන් දාලා තියන්නම්. ඉතින් ඒ අගයට ආවහම ඉතින් අනිවාර්යෙන් 9.7 වගේ අගයක් out of 10 මට මේ වාහනේ ප්‍රයිස් කියන ෆැක්ට් එකට දෙන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ GTR R35 එක. ඉතින් අපි හැමදාම කියන වගේ අපිට එදිනෙදා දකින්න හම්බෙන වාහන සහ අපිට අපිට තියෙනවා නම් අපිට පදින්න හම්බෙනවා නම් කියන જાති හැම වාහනේම අරන් යන්න අපිත් ඕගොල්ලොන් ලෑස්ති. ඉතින් මේ වගේම තවත් අපිට ගැලපෙන විදිහේ අපිට ආස කරන විදිහේ වීඩියෝ කරන් අපි ඉක්මනට එන්නම්. එන අදට ගිහිල්ලා එන්නම්. මේ නිපොලිත් කාස් by Automall SL.